අයිවන් සුබදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා අදත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්න, සංචාරණය සීමා කරන්න, කොවිඩ් වසංගතය තුරන් කර ගැනීම වෙනුවෙන් වගකිව යුතු පුරවැසියෙක් විදිහට ඔබට කරන්න තියෙන සියලු දේ කොන්දේසි විරහිතව කරන්න කියලා බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. අපි අද සූදානම් ඊයේ අයවැය 21 වර්ෂය සඳහා 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අතිගරු අග්‍රාමාත්‍යතුමන් විසින් අයවැය පිළිබඳව සහ දෙතුමන්ගේ උපන්දිනය අපි ස්වාධීන රූපවාහිනිය විදිහට නිරෝගීමත් සුබ උපන්දිනයක් එතුමන්ට ප්‍රාර්ථනා කරනවා. එතුමන්ගේ අයවැය කතාවේ තිබුණු ප්‍රගතිය සහ අනෙක් පැත්තෙන් අයවැය කතාව තුළ රටේ පොදු මහ ජනතාවට තිබුණු වටිනාකම්, අනෙක් පැත්තේ සර්වාර්ථික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් අයවැය කොහොමද සැකසීලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි කතා කරන්න සූදානම්. මෙතනින් එහාට ගිහිල්ලා ආණ්ඩුව වසරක් සම්පූර්ණ කරනවා. ආණ්ඩුව ගෙවුණු වසර තුළ ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් සාක්ෂාත් කරන්න නැත්නම් අපේක්ෂාවන් මල්පල ගන්නවන සමත් වෙලා තියෙනවද? ගෙවුණු වසර තුළ ආණ්ඩුව ජනතාව ඡන්ද දීලා පත් කරගත්තට පස්සේ ඉලක්කගත වුණු තැන සාර්ථකත්වයක් ලබාගෙන තියනවද? ඉතුරු අවුරුදු 4ට තියෙන ඉලක්කය ගෙවුණු අවුරුද්ද තුල අපට දකින්න හැකියාවක් ලැබෙයිද? මෙන්න මේ කියන කාරණා පිළිබඳව අපි ටිකක් ගැඹුරින් අද සාකච්ඡා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් අපි ප්‍රාමාණික බුද්ධිමතෙක් විදිහට හඳුනා ගන්න පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්, ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමන්, ඒ වගේම වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මැතිතුමන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. තාමත් මාදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. චරිත හේරත් මැතිතුමන් ඔබතුමාලා මේ ආණ්ඩුව ගෙන්න ලොකු වගකීම් කොටසක් කළා. අයවැයට එන්න කලින් මම කැමතියි ගෙවුණු වසර පිළිබඳව ඔබතුමාට තියෙන විවේචනයේ, ඔබතුමාට තියෙන මතය පිළිබඳව දැනගන්න. මොකද අවුරුද්දක් ගෙවුණා. ඒ අවුරුද්ද තුල ඔබතුමාලා කොන්දේසි විරහිත ආණ්ඩුවෙන් පිණි හිටියා. ඔබතුමාලා ඉලක්කගත වුණු අපේක්ෂාවන් වලට යන්න ගෙවුණු අවුරුද්ද තුල පුළුවන්කමක් ලැබුණාද? ඉතාම ස්තුතියි. මුලින්ම සුබ උදෑසනක් හැම දිනාටම මේ ස්වාධීන රූපවාහිනිය අද දවසේ මේ සාකච්ඡාවට මට ආරාධනා කිරීම ගැන. ඒ වගේම ඔබ කිව්වා වගේම මමත් ඉතාම ගෞරවයෙන් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතාම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපි දැක්ක 948න් පස්සේ පහුගිය අවුරුදු 72 දේශපාලන නායකයන් අතර සුවිශේෂතම කාර්යභාරයක් ඉටු කරපු, පුදුම සහගත නායකත්වයක් නිර්මාණය කරපු විශේෂ නායකයෙක් විදියට මම එතුමාව සලකන්නේ. ඒ නිසා අපේ රටේ ඉතිහාසය ලියන ඕනෑම කෙනෙකුට අපිට හම්බෙන විවිධ චරිත තියෙනවා. නිදහසෙන් පසු පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකික දේශපාලන සන්දර්භය තුල අපි ශාස්ත්‍රීය භාෂාවෙන් කිව්වොත් හමු වෙන දේශපාලන ක්‍රියාධරයන්ගේ නායකයන්ගේ සුවිශේෂතම ලක්ෂණ ගණනාවක් ප්‍රදර්ශනය කරපු නායකයා කියලා එතුමාව මම තේරුම් ගන්නේ. මේක වෙනම අධ්‍යයනය කරන්න ඕන දේශපාලන චරිතයක්. එතුමාට ඊටාම දීර්ඝායුෂ සහ වාසනාවන්ත ඉදිරි කාලයක් අපේ ආණ්ඩුව මෙහෙවන්න අගමැතිතුමා විදියට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඇත්තටම අපි 2015 ඉඳලා 2019 වෙනකන් ඔය යහපාලනය යැයි කියාගත්. මේ සමහරු කියනවා මේ යහපාලන ආණ්ඩුව කියලා. ඒක වැරදි. යහපාලනය යැයි කියාගත් ආණ්ඩුව. so called good governance. යහපාලන ආණ්ඩුවක් නා අවුරුදු 5 යන්න බෑ නේද? එහෙනම් යහපාලනයේ යයි කියාගත් මේක මම අපේ අයටත් යෝජනා කරන්නේ, අපේ മന്ത്രിවරුන්ටත් යෝජනා කරන්නේ මේක හදාගන්න කියලා. මේ යහපාලනයේ යයි කියාගත් ආණ්ඩුව පහුගිය වසර 5 ඇතුලේ නැත්නම් 4මාර ඇතුලේ මේ රටට එකතු කරපු බරපතල අර්බුදයෙන් රට නිදහස් කරන්න අපි වැඩ කරා. ඒකේ ප්‍රතිඵලය තමයි අලුත් දේශපාලන ව්‍යාපාරයක්, අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් අගමැතිවරයෙක්, අලුත් 3/2ක පාර්ලිමේන්තු බලයක් සහිත රජයක් අපිට හදන්න පුළුවන් වුණා. මේ රජයේ මූලිකම පරමාර්ථ ගණනාවක් තිබුණා. එකක් තමයි අපි යම්කිසි දෙයක් දකින්නේ සාපේක්ෂකව. දැන් ඔයා උසද කියලා ඇහුවොත් මට අහන්න පුළුවන් කාට සාපේක්ෂකවද? එතකොට ඔයාට වඩා උස කෙනෙක් පෙන්නලා කිව්වොත් ඔයා ඊට වඩා මිටි. ඔයාට වඩා මිටි කෙනෙක් පෙන්නලා පෙන්නොත් ඔයා ඊට වඩා උසයි. එනිසා හැමතිස්සෙම අගය කිරීම සාපේක්ෂක අර්ථයක් තමයි තියෙන්නේ. නිරපේක්ෂක අගය කිරීම නැහැ. හොඳ නරක තීරණය කරන්නේ සාපේක්ෂ ක්‍රියාදාමයක් ඇතුලේ. එනිසා මේ ආණ්ඩුව පහුගිය වසර 1 ඇතුලේ 5කින් එකක් කියන්නේ 5න් එකක් නේ.
මේ අපේ ආණ්ඩුවේ පහෙන් එකක වර්ෂ කියන්නේ කාලයෙන් පහෙන් එකක තත්ත්වය සාපේක්ෂකව අපි තේරුම් ගත්තොත් මම හිතන්නේ මේ රටේ මේ මොහොතේ විශේෂයෙන්ම පහුගිය ආණ්ඩුව ගොඩනගපු ඒ සමාජ දේශපාලන පරිපාලන ආතතිය එක්ක සාපේක්ෂව බලපුවාම විශාල ජයග්‍රහණ රාශියක් අරන් තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා අපි යා යුතු දුර මීට වඩා වේගෙන් යා යුතු දුර තියෙනවා තමයි. හැබැයි ඒක සීමා කරපු ස්වභාවික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබ අපි දන්න මේ වසංගත තත්ත්ව ආදිය සහ ඡන්දයක් නැතුව මාස 8ක් විතර රට පාර්ලිමේන්තුවක් අලුත් කරන්න බැරුව තිබිච්ච තත්ත්වයක් තුල. ඒ නිසා මේ අපි 2019 නොවැම්බර් මාසයේ ආරම්භ කරපු දේශපාලන වෙනස්වීම පරිපාලනමය වෙනස්වීමක් බවට පත් කරන්න තව මාස 8ක් විතර ගියා. ඒ කියන්නේ නොවැම්බර් මාසයෙන් ආරම්භ කරපු එක අපිට අගෝස්තු මාසේ 2020 අගෝස්තු මාසේ තමයි අලුත් පාර්ලිමේන්තුවක් හදන්න පුළුවන් වුණේ. හැබැයි 2020 මාර්තු මාසේ 12 වෙනිදා ඉඳලා එක දිගටම මේ කොරෝනා වසංගතයත් විශාල වශයෙන් බලපෑම් කරා. ඒ නිසා කොරෝනා වසංගතයට මුහුණ දෙන ගමන් පාර්ලිමේන්තුවක් නැතුව මාස 7ක් විතර රට තියාගෙන අර සෞභාග්‍ය දැක්ම වැඩසටහන දේශපාලන ප්‍රතිපත්ති මාලාවක් නැත්තම් ක්‍රියාමාර්ගයක් බවට පත් කරන්න විශාල අපහසුතා මැද තමයි මේ වසර අපි ගත කරේ. නමුත් මෙතන ජයග්‍රහණ ගණනාවක් අපි තේරුම් ගන්නවා. එකක් තමයි මේ ස්ථාවරත්වය කියන එක. රටක ආර්ථිකය දුවන්නේ නැත්නම් රට පිළිබඳව ජාත්‍යන්තර සමාජය තේරුම් ගන්නේ ස්ථාවරත්වය ස්ටෙබිලිටි කියන එක. ඒ කියන්නේ මේක ස්ථාවර වෙන්න ඕන රටක් විදිහට. උදේ හවස කඩා වැටෙන්න පහර දෙන්න ත්‍රස්තවාදීන් අල්ලගන්න හෝටල් වලට යන්න බැරි තත්වයක් තිබුණොත් රටේ ස්ථාවරත්වයක් නැහැ කියලා කියන්නේ. ඒ නිසා අපි පළවෙනි අංක 1 අවශ්‍යතාවය තිබුණේ මේක රටක් මේ රටට නායකත්වයක් තියෙනවා. මේ රටේ ජනතාවගේ මතයේ නායකත්වය විසින් ක්‍රියාත්මක කරනවා කියන එක රටටත් ලෝකයටත් පෙන්වන්න ඕන කරලා තිබුණා. මොකද අපේ රටේ ජනතාවත් ඇත්තටම 2019ට පෙර 19 අගට පෙර හිටියේ මේ රටේ නායකයා කවුද? අපේ මතයේ මේ නායකයෝ දෙන්නම ක්‍රියාත්මක කරනවාද? පිට රට අය අපි ගැන හිතන්නේ කොහොමද? ඒ කවුරුවක්වත් රට ගැන කිසිම විශ්වාසයක් ගෞරවයක් නැති තත්ත්වයට ගේන්නේ ඇයි කියන වාගේ ප්‍රශ්න ගණනාවක්. ඒ නිසා රටේ ස්ථාවරත්වය කියන එක මේක සමහරුන්ට මේක අල්ලලා බලන්න බෑනේ. ඒක ඒ නිසා ටැන්ජිබල් නෑ. දැන් මේක අල්ලලා බලන්න පුළුවන්. ඒ වගේ ස්ථාවරත්වය අල්ලලා බලන්න බෑ. නමුත් ස්ථාවරත්වය කියන එක ඉතාම වැදගත් ජයග්‍රහණයක්. අංක 2 මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අපි කවුරුත් දන්නවා විශාල අපහැදිලිතාවයක්, විශාල අර්බුදයක් අර පාස්කු විරෝධා ප්‍රහාරයත් එක්ක ගොඩ නැගුණා. පාස්කු විරෝධා ප්‍රහාරය මුළු ලෝකෙම සාකච්ඡා කරුවේ නැවත වතාවක් මූලධර්මවාදය තුන්වෙනි ලෝකයේ පුංචි රටක් වෙච්ච ශ්‍රී ලංකාවෙන් ආරම්භ වුණා කියලා. ඒ කියන්නේ ඒක ලෝක දේශපාලනයේ සාකච්ඡාවක් බවට පත් වුණා. අපි ඒකට තෝතැන්නක් කරුවා. මේ රට ඉතාමත්ම විසිරුණු ජාතික ආරක්ෂාව ගැන නොසලකා හැරපු ආරක්ෂක කවුන්සිලේ රැස් වෙන්නේ නැති, අගමැති ජනාධිපති මුණ බලන්නේ නැති, බුද්ධ්‍යංශ නිලධාරීන් කූඩුවේ ඉන්න ඉතාම ආරක්ෂිත පැත්තෙන් නොසලකා හැරපු භූමියක් බවට පත් වෙලා තිබුණේ. මෙන්න මේක පැහැදිලිවම වෙනස් කරන්න මේ වසර ඇතුලේ අපිට පුළුවන් වුණා. දැන් මේ රට සම්බන්ධව කවුරුවක්වත් එහෙම සරලව ගන්නෙ නැහැ. රටේ ආරක්ෂාව සම්බන්ධව ප්ලේන් එකෙන් ගොඩබිමට බහින කාටවත් දෙගිඩියාවක් නැහැ. ඒ තත්වය එකක්. දෙවෙනි එක තමයි මේ රටේ ආර්ථිකය. ආර්ථිකයේ සම්බන්ධව ඇත්තටම පහුගිය 2015-19 ආණ්ඩුව ඇතුලේ තිබුණු අදහස කාටවත් පැහැදිලි නෑ. ඒගොල්ලන්ට පැහැදිලිත් නෑ, අපිට පැහැදිලිත් නෑ. ඒ කියන්නේ එක පැත්තකින් හිතුණු ගමන් ඔන්න වරාය විකුණනවා. ඊට පස්සේ වරාය විකුණපු එක මේ එක රටකට වරාය බාර දුන්න එක කළමනාකරණය කරන්න එයාපෝට් එක තව රටකට දෙනවා. ඊළඟට මේ දෙකෙන්ම ගත්ත සල්ලි ටික අරගෙන ගිහිල්ලා වෙනම account එකක දානවා. ඊළඟට දැන් මේ වගේ ඒවා හයිවේස් ටික වෙන රටකට විකුණන්න ප්ලෑන් කරනවා. දැන් මේ වගේ අර ආර්ථිකයේ සම්බන්ධව අර ඒ වෙලාවට එක නායකයෝ ගත්ත තීරණ තිබුණේ. ඒ නිසා ආර්ථිකී අපි මේකට කියනවා මේ මම ඒක පස්සේ කතා කරන්න ඉන්නේ මේ අපේ අයවැයත් අපි ඒක බැලුවා මේ සිස්ටමික් ඇප්‍රෝච් එකක්. ඒ කියන්නේ පද්ධතිගත එළඹුමක්. මුළු සමස්ත ක්‍රියාදාමයම
එකතු කරගත්ත එළඹුමක් ඒ ආණ්ඩුව ඇතුලේ තිබුණේ නැහැ. ඒකේ මලික් සමරවික්‍රම මහත්තයාගේ එළඹුම එකක්, වික්‍රමසිංහ මහත්තයාගේ එළඹුම තව එකක්, සිරිසේන මහත්තයාගේ එළඹුම තව එකක්. මේ වගේ මේ අර මේක පද්ධතියක්, රටක් කියන්නේ පද්ධතියක්. මේක ඇතුලේ ඈත ඉන්න කිරිගොවියා වෙන්න පුළුවන්, බුලත් ගොවියා වෙන්න පුළුවන්, ඊළඟට මේ කෘෂිකර්මාන්තයේ, ඊළඟට කර්මාන්තකරණයේ, ඊළඟට වෙන ව්‍යාපාරවල මේක පද්ධතියක්. ඒ පද්ධතියම ගැන හිතන්නේ නැතුව හුදු තමන්ගේ ඇහැට පේන දේවල් කළමනාකරණය කරන්න ගිහිල්ලා සම්පූර්ණ ආර්ථිකය අවුල් වෙලා තිබුණා. ඒක අපි නිවැරදි කරන්න ආරම්භ කරලා තියෙනවා, වැඩ කරගෙන යනවා. ඒ නිවැරදි කිරීමේ එක පියවරක් විදිහටයි ඊයේ ඉදිරිපත් කරපු අය වැය දාන්නේ. තුන්වෙනුව ඊටාම වැදගත් තව කාරණයක් තමයි මේ රට ඇතුලේ අර රාජ්‍ය යාන්ත්‍රණයේ විශ්වාසය ගොඩනැගීම. රාජ්‍ය යාන්ත්‍රණයේ රාජ්‍ය නිලධාරීන්, මම හිටපු රාජ්‍ය නිලධාරියෙක්, ඒ අය අර කොළවල තමන් වගකීම ගන්න නැතුව අනිත් එක්කෙනාට වගකීම පාස් කිරීම තමයි කරේ. ඒ නිසා මේ ඔය කිසිම මේ අනුමැතියක් සරලව ළඟදී ඉක්මනින් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතුලේ තිබිච්ච බියවීම අයින් කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම ජාත්‍යන්තර තලයේ අපේ රට සම්බන්ධව තිබුණු තේරුම් ගැනීම වෙනස් කරන්න. ඔබ දන්නවා අපේ රටට විරුද්ධව ඇමරිකාව, එංගලන්තය වගේ ප්‍රධාන රටවල් කීපයක් අර මානව හිමිකම් කවුන්සිලේ ජිනීවාවල අපිට විරුද්ධව යෝජනාවක් ගෙනාවා. ඔබට විරුද්ධව ඔබේ තරහකරුවෙක් හරි ඔබ ගැන වෙනස් කෙනෙක් යෝජනාවක් ගෙනකොට ඔබේ නිවස කෙනෙක් ගිහලා ඒ යෝජනාවට සහකාරකත්වයක් දෙන එක ඔබට කරන විශාල නින්දාවක්. අපේ රටේ හිටපු විදේශ ඇමතිවරයා අපිට විරුද්ධව ගෙනාපු යෝජනාවට මමත් එකඟ වෙනවයි කියලා යෝජකයෙක් බවට පත් වුණා. මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විරුද්ධව වැඩ කරන එකක්, ඒක පරාජයට පත් කරන්න වැඩ කරන එකක්. සමහර අපිට විරුද්ධ රටවල් එහෙම වැඩ කරනවා කියන එක අපි තේරුම් ගන්නවා. ඒ අපි කැමති විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ අයගේ අපේක්ෂාවන් කලබල කරදරයට පත් වුණොත් අපිට විරුද්ධව වැඩ කරනවා. හැබැයි ඒකදී ඒ පැත්තට ගිහිල්ලා අත උස්සන්න දේශපාලන තීරණයක් ගන්න එක, ඒකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක ජාත්‍යන්තර දේශපාලනය ඇතුලේ අපේ රටේ විශාල අර්බුදයක් විදියට තිබුණා. අපි ඒක ආපහු හරවන්න අපිට පුළුවන් වුණා. ඒ කියන්නේ කිසිම රටක් එක්ක රණ්ඩු වෙන්නවත්, ඇමරිකාවට, එංගලන්තයට අභියෝග කරන්නවත් ගිහිල්ලා නෙමෙයි. හැබැයි ඒකට තමයි ඩිප්ලොමැසි කියලා කියන්නේ. ඒකට තමයි රාජතාන්ත්‍රික භාවය කියලා කියන්නේ. රාජතාන්ත්‍රික භාවය කියන්නේ කවුරු හරි අපිට විරුද්ධව අත උස්සනකොට එතෙන්ට ගිහිල්ලා එයත් එක්ක අපිට විරුද්ධව අත උස්සන එක නෙමෙයි. රාජතාන්ත්‍රික භාවය කියලා කියන්නේ ඒක සම්බන්ධව කළමනාකරණය කිරීම. අපි ඒක කරමින් ඉන්නවා. ඒ නිසා අපි ඔය සමහරු කියන වගේ නිකන් පුහුවට ගිහිල්ලා ලෝක බලවතුන්ට අභියෝග කරන්න යන්නෙත් නැහැ. හැබැයි ඒ වගේම රට ඒ ලෝක බලවතුන් ඉදිරියේ සම්පූර්ණ යටත් කරන්නේ නැහැ. දැන් මේක වැදගත් ජයග්‍රහණයක් විදියට අපි දකිනවා. ඒ වගේම මේ රටේ මේ සියල්ල සමග මම මේකෙන් අවසන් කරන්නම් මගේ පිළිතුර. මේ COVID-19 වසංගතය ගැන කතා කරන්න නැතුව අපිට මේ රටේ ඉතිහාසය ගැන, ලෝක ඉතිහාසය ගැන මේ කාලේ කතා කරන්න බෑ. COVID-19 රට ඇතුලේ මතුවුනේ ඉස්සෙල්ලාම මාර්තු මාසේ 12 වෙනිදා. මාර්තු මාසේ 19 වෙනිදා තමයි නොමිනේෂන් දුන්නේ. එදා ඉඳලා අපේ රටේ පාර්ලිමේන්තුවකුත් නැහැ. නමුත් මේ බරපතල ව්‍යසනය එක්ක ගනුදෙනු කරන්න වුණා. ඒ නිසා අපි ගාව තියෙන යාන්ත්‍රණ පාවිච්චි කරලා, ඒ කියන්නේ හමුදාව, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, මේ තියෙන යාන්ත්‍රණ පාවිච්චි කරලා තමයි මේ මොහොතේ මේ රටේ ජනාධිපතිවරයාට තීරණ ගන්න පුළුවන් උනේ. අද සමහරු කතා කරනවා මේ රටේ ඒ කාර්තුව තුල ගත්ත තීරණ වල රාජ්‍යමය මේ පිළිගැනීම අඩුයි කියලා. ඒක වැරදි. අපේ රට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් එක්ක ගමන් කරන රටක්. ඒ නිසා ව්‍යවස්ථාව ඇතුලේ ප්‍රතිපාදන තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයත් නැවත වතාවක් ස්ථිර කළා. ප්‍රතිපාදන තියෙනවා මේ වගේ තත්වයක් තුල රට ඉස්සරහට ගෙනියන්න. ඒ අනුව පළවෙනි කොරෝනා රැල්ල අපිට සාර්ථකව කළමනාකරණය කරන්න පුළුවන් වුණා. ඒ වගේම දෙවෙනි කොරෝනා රැල්ල විදිහට දැන් අපි පිළිගන්න මේ කාලේ මේ තියෙන දේ හිතාම භයානක තත්ත්වයක්. හැබැයි මේක මේ දේශපාලනයේ හරහා නැත්තම් ජාතික රාජ්‍ය සීමාව ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. කොරෝනා කියලා කියන්නේ විශ්වීය වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් පැතිරිච්ච ඒ රටවල් වල සමාජ දේශපාලන තත්ත්වයට සාපේක්ෂව ඒකේ බරපතලකම බලපෑම වැඩි කරන තත්ත්වයක්. තාම අපි දකුණු ආසියාවේ දෙවෙනි අඩු
අවදානම් සහිත රට විදිහට තියෙනවා. ඊට වඩා වැඩියෙන් අවදානම් තිබිච්ච රටවල් තමයි අනිත් ඒවා. ඒ නිසා අපිට මේ COVID-19 උවදුර පළවෙනි වටේත් අපි කළමනාකරණය කරා, දෙවෙනි වටේ අපි ඒක කළමනාකරණය කරන දිශාව ඇතුලේ වැඩ කරමින් යනවා. හැබැයි අර නිකන් එළියේ ඉඳලා මේ ප්‍රශ්නය ගැන ඔහේ කයිවාරු ගහන තමන්ට රාජ්‍ය බලය හම්බුනහම සම්පූර්ණ රට නොසලකා හැරපු කණ්ඩායම් වල දේශපාලන සාකච්ඡාවේ කිසිම වටිනාකමක් නැහැ කියලා මම කියන්නේ. මම එකෙන් කියන්නේ අපිට විරුද්ධව විපක්ෂ ඉදිරිපත් කරන විවේචනය බාර ගන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේ විවේචනයේ ඇතුලේ තියෙන ඔය නිකන් නොසලකා හරින්න ඕන කරුණු රාශියක් තියෙනවා. මේ රට ස්ථාවරත්වය, ජාතික ආරක්ෂාව, ආර්ථික පද්ධතිකරණය සහ වසංගතය කියන මේ කරුණු හතරම කළමනාකරණය කරන්න පුළුවන් නායකත්වයක්, දේශපාලනයක්, පක්ෂයක්, පාර්ලිමේන්තුවක් අපි සතුව තියෙනවා, රට සතුව තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන දැන් ප්‍රබලම විපක්ෂයෙන් නැගෙන චෝදනාව තමයි ආණ්ඩුව අවුරුද්ද තුල අසමත් කියන කාරණය. අපි දැක්ක අර අතුරු සම්මත ගිණුමේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වෙලාවේ විවාදයේදී ප්‍රබලව තරම් ප්‍රබල නොවුනත් විපක්ෂය විසින් ප්‍රබලව මතු කරපු කාරණය. හැබැයි දැන් ආණ්ඩුවක් විදිහට ඔබතුමාලා ගන්නකොට සමහර වෙලාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා ඉද්දි කොළඹ සංවර්ධනය කරගෙන යනකොට මුළු රට කොහොම සංවර්ධනය කරයිද කියලා මිනිස්සු ඇතුළේ චිත්‍රයක් තිබුණා. ජනාධිපතිවරයා වුණාට පස්සේ අවුරුදු 5යි තියෙන්නේ. අවුරුද්දක් ගියා තාම බැරි වුණා කියන සංකල්පයක් ජනතාව තුළ මෝදු වෙමින් තියෙනවා. නෑ ඒක හොඳයි. ඔබ අහන එක දසුන ඔබ ප්‍රශ්න අහන විදිහ තාම හොඳයි. මොකද මේ ප්‍රශ්න පැහැදිලි කරගන්න ඕන. ඔබේ නාලිකාවේ ඔබ වගේ අය මේ විදිහට පැහැදිලි ප්‍රශ්න අහන්න ඕන. ඒ ඇත්තටම ඔය සමත් අසමත් භාවය මම කියවුවා වගේම මේක බොහොම සාපේක්ෂ කතාවක්. දැන් ඕන කෙනෙකුට උදේ ඉඳන් රෑ වෙනකන් රට වෙනුවෙන් වැරදිම කරපු මිනිහෙකුටත් ඇවිල්ලා රටට විරුද්ධව අර UN එකේ යෝජනාවට අතඋස්සම් මිනිස්සයටත් ඇවිල්ලා බය නැතුව මොකක් හරි සමත් අසමත් ගැන කියන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕන මේක ගැන මීට වඩා ටිකක් විවේචනාත්මකව විග්‍රහාත්මකව මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේ රටේ ජනාධිපති ධූරය විසින් නිර්මාණාත්මකව වෙනස් කරන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ රටේ දිශාව. රට යන්නේ කොහාටද? අර නිව්යෝක් පැත්ත ඉඳලා රට දිහා තීරණ ගන්නවද නැත්නම් ලංකාව පැත්ත ඉඳලා නිව්යෝක් ගැන තීරණ ගන්නවද කියන එක වගේ එකක්. ඒ නිසා රටේ අර ඩිරෙක්ෂන් එක, දිශාව කියන එක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම තදින් ඒක මත ඉන්නවා. රටේ දිශාව රට අපේ පැත්තෙන් ලෝකෙ දෙස බලනවා මිසක ලෝකෙ පැත්තේ ඉඳලා රට දෙස බලලා රට කියන්නේ ඔහේ ඕන කෙනෙකුට කොල්ල කන්න පුළුවන් එකක් කියලා හිතන ගතිය නෑ කියන එක. දෙවෙනි එක තමයි මේ ජනාධිපතිවරයා කියලා කියන්නේ විධායක බලය සහිත පුද්ගලයා. හැබැයි මේ විධායක බලය රට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ව්‍යවස්ථාදායක බලය විසින් නැත්නම් මූල්‍ය බලය විසින් ඔහුට පවරා දෙන ඉඩ මත. දැන් පාර්ලිමේන්තුවක් නැතුව විධායකත්වයට ගමන් කරන්න වීම ඇතුලේ ඇති කරන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි එතුමන් නැත්තම් මේ වැඩසටහන මේ රට සෞභාග්‍ය දැක්ම වගේ වැඩසටහනකින් යෝජනා කරන වැඩ කරන්න බැරි වෙනවා. දැන් අපි ඊයේ තමයි පළවෙනි අයවැය ගෙනාවේ. දැන් ඒකෙන් කියන්නේ ඒ වසරක ඇත්තටම මේ වසරක කාලේ අපිට අර මූලික මේ බිම සකස් කරන්න, රටේ ස්ථාවරත්වය ගොඩනගන්න, පාර්ලිමේන්තුවක් හදාගන්න, ඒ පාර්ලිමේන්තු මැතිවරණ තියන්නම මාස 6ක් විතර වැඩ කරන්න උනා. ඉතින් මෙහෙම ටිකක් අපහසු තැනක තියෙන්නේ. ඒ නිසා මේක ඊ අපහසු තැනින් ගොඩ ගැනීම සඳහා මේ අවුරුද්ද ඇතුලේ විශාල මැදිහත් වීමක් සිදු කරලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ දැන් මෙහෙමනේ දැන් සමත් අසමත් කියන එක තේරුම් කරගන්නේ තම තමන්ගේ මනසේ තියෙන චිත්‍ර අනුවනේ. සමත් අසමත් කියන එක අපි බලන්න ඕන මේ රටේ මේ වගේ වසංගතයක අනිත් රටකට සාපේක්ෂව අපි සමත්ද නැද්ද? එක මේ වගේ කාලෙක හිටපු ආණ්ඩුවලට වඩා අපි සමත්ද නැද්ද? මේ වගේ කාලෙක දේශපාලන වශයෙන් ලෝක දේශපාලනයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි ආරම්භ කරමින් යන ගමන සමත්ද නැද්ද? ඒ වගේම රටේ එදිනෙදා ජනාධිපතිවරයාගේ චර්යාවෙන් පටන් ගත්තාම ඇමති මණ්ඩලය මේ එදිනෙදා දේශපාලන චර්යාව, පොලිටිකල් බිහේවියර් එක, දේශපාලන චර්යාව වෙනදට වඩා සමත්කමක් දක්වනවද නැද්ද? ඒ වගේම මේ රටේ ජනාධිපතිවරයා, රටේ ප්‍රධාන ජනවර්ගයේ, ජාතේ ප්‍රධාන ආගම, රටේ අනෙකුත් කණ්ඩායම් මේ සියල්ලට පිළිගන්න පුළුවන් නායකයෙක් විදියට වැඩ කරනවද නැද්ද? එතනින් සමත්ද නැද්ද? දැන් සමත් කියන එක නැතුව මේ කවුරු හරි නිින්දෙන් ඇහැරුණා වගේ ඇවිල්ලා
එකපාරට පාර්ලිමේන්තුවේ ඔය Tamanට හම්බෙන විනාඩි 15 ඔය මේ කිසිම වගකීමක් නැතුව ඔහේ Taman දන්න භාෂාවෙන් කයිවාරු ගහන එකෙන් නෙමෙයි සමද්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. සමද්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ රටේ බිම පවතින ක්‍රියාදාමයක් එක්ක. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන්ම අපේ සමාජ මාධ්‍යවල මමත් වැඩ කරන අපි දන්න කියන අපේම සහෝදරවරුන්ට තියෙනවා ලොකු විචිකිච්ඡාවක් සමහර ප්‍රශ්න සම්බන්ධව ආණ්ඩුවේ එක එක අය කියන ප්‍රකාශ ගැන. අන්න එතෙන්න මට එන්න ඕනකම තියෙන චරිතයටත් මැද. දැන් ඔබතුමාලා ආණ්ඩුව ගන්නේ පහුගිය යහපාලනය කියාගත් ඔබතුමාගේම හැඳින්වීම තුල කියන යහපාලන ආණ්ඩුවේ අසමත් වීම. යහපාලන ආණ්ඩුව ගොඩනගන්නේ රාජපක්ෂ කඳවුරට එරෙහිව බලමුළු ගැන්වෙන සියලු කණ්ඩායම් එක්ක. ටික දවසක් යනකොට බලය සම්බන්ධයෙන් අර්බුදයක් ගොඩනගෙනවා. ආණ්ඩුව කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා ඒ පාර්ශවවත් දන්න තැනකට ගිහිල්ලා තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය ආරම්භ දෙන්න අන් කවරදාකටවත් වැඩිය හැම ශ්‍රේෂ්ඨයෙක්ම ඉන්න උදවිය ඒක රාශී වෙනවා. අපි දැක්කා සංඝ වෙදගුරු ගොවි කම්කරු කියනවා වගේම එතනින් එහාට ගිහිල්ලා යම් කොටසක් ඒකට අන්තර්ගත වෙලා නොතිබුණා නම් ඒ කොටසත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට බාර දෙන්න එකතු වෙනවා. හැබැයි අවුරුද්දක් යනකොට ඒ එකතු වුණු පිරිස අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය වෙනවා. කැඩීම් තියෙනවා, හිත් රිදීම් තියෙනවා, බිඳීම් තියෙනවා. මේ අවුරුදු 5 යන්න කලින් යම් තැනකදී මතයක් මෝදු වෙනවා මේ අවුරුදු 5ක් යන්නේ මේ ආණ්ඩුවත්. මේ තියෙන්නේ මත ගැටුමක්. මේ ඒක රාශී වෙච්ච පිරිසම ගැටෙනකොට ආණ්ඩුවේ ඉදිරි අවුරුදු 4 සමහර ලාවට අපේක්ෂා භංග වෙයි කියලා ජනතාව තුළ. ඇත්තටම දැන් ඔබතුමාලා ආණ්ඩුව ගොඩනගනකොට හිටපු කණ්ඩායම් දැන් ඒ තැනම ඉන්නවද? මොකද වෙලා තියෙන්නේ? නෑ මෙහෙමයි. දැන් ඒකෙත් තියෙනවා අපි බොහොම අවංකව මම මේ කියන්නේ දැන් ආණ්ඩුවක් වැඩ කරගෙන යනකොට ආණ්ඩුව ඇතුලේ විවේචන නැත්තම් අපි අතර සාකච්ඡා තියෙනවා. ඒක හරි. දැන් උදාහරණයකට 20 වෙනි සංශෝධනය අපිට ගේන්න උනේ අපිට 19 වෙනි සංශෝධනයේ ඉඳලා ඊළඟ ව්‍යවස්ථාව හදනකම් වත් යන්න බැරි ප්‍රශ්න තිබුණා. ඒ හින්දා 19 වෙනි සංශෝධනයෙන් එළියට යෑම අවශ්‍ය වෙලා තිබුණේ ඊළඟ අපි ව්‍යවස්ථාවක් හදනවා අවුරුද්දක් ඇතුළත. ඒ ව්‍යවස්ථාව ගේනකම්වත් සමහර ප්‍රශ්න ගෙනියන්න බැරි තත්ත්වයක් තිබිච්ච නිසා දැන් 19 වෙනි 20 වෙනි සංශෝධනයේ වාය එකක් ගේනකොට මේ අපේ අතර විවේචන නැත්තම් අදහස් ගණනාවක් තියෙනවා. ඉතින් මේ අදහස් ඉදිරියට ගෙනියන්න තමයි අපි වැඩ කරේ. ඒක ඇතුලේ තමයි සාකච්ඡාවන් උනේ. ඒ අනුව ඔබ දන්නවා මේ අර ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනයේ පිටපතයි අනුමත කරපු පිටපතයි අතර විශාල වෙනස්කම් ගොඩක් අපිට කරන්න පුළුවන් වුණා මේ සාකච්ඡාව නිසා. අපි දකින්නේ ඒක ආණ්ඩුකරණයේ ඇතුලේ හොඳ දෙයක් විදියට මිසක නරක දෙයක් විදියට නෙමෙයි. දැන් අපි දකින්නේ නෑ ওই පරණ ආණ්ඩුවේ තිබුණා වගේ වික්‍රමසිංහ මහත්තයාගේ මිත්‍රයෝ එක්ක වික්‍රමසිංහ මහත්තයා තීරණය කරනවා සිරිසේන මහත්තයාගේ පක්ෂ කණ්ඩායමක් එක්ක එතුමා තීරණය කරනවා. එයින් එහාට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ කියන දේශපාලන අදහසේ නෙමෙයි අපි ඉන්නේ. අපේ දේශපාලන ව්‍යාපාරය ඇතුලේ පක්ෂ ගණනාවක් තියෙනවා. සමාජ කණ්ඩායම් ගණනාවක් තියෙනවා. ඒ වගේම මේ රටේ විද්වතුන් බුද්ධිමතුන් ඒ වගේම ජාතික ව්‍යාපාරයට සම්බන්ධ කණ්ඩායම් අපිත් එක්ක ඉන්නවා. ඒ හැම එක්කෙනාටම විවිධ අදහස් තියෙනවා. එතකොට ඒ අදහස් සම්පින්ඩණය කරලා යම් කිසි තැනකට ගන්නවයි කියන්නේ ඒක තමයි දේශපාලනය කියන්නේ. ඉතින් ඒ කියන්නේ කඩාවැටීමක් නෙමෙයි. දැන් එහෙමනම් අපි ආණ්ඩුවක් විදිහට ඉතාම හොඳින් ඉන්නවා, කැබිනට් එකක් විදිහට වැඩ කරනවා, පාර්ලිමේන්තු කණ්ඩායම විදිහට වැඩ කරනවා, ජනාධිපතිවරයා අපිට නායකත්වය දෙනවා. මේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට දැන් හෙට උදේට අපි හිතමුකෝ කෘෂිකර්මය ගැන අපි යෝජනාවක් ගේනකොට අපි පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුලේ මේක ගැන පළල් සංවාදයක් තියෙනවා. දැන් ඊයේ හවස අපි මේ අයවැය සම්බන්ධ කාරණේ අයවැයේදී අපි මතු කරන සාකච්ඡාව ගැන අපි පළල් සාකච්ඡාවක් මේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම කළා. ඒක ඇතුලේ අපි අතර අපි විවිධ ඔක්කොම මෙතන ඇත්තටම මේ ආණ්ඩුව ඇතුලේ විවිධ විශේෂඥයෝ ඉන්නවා. ඉතින් අධ්‍යාපනය ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලවල හිටපු අය වෙන්න පුළුවන්, අධ්‍යාපන ශාස්ත්‍රයේ හිටපු අය ඉන්නවා, විශේෂඥ රාශියක් ඉන්නවා. ඒ නිසා මේ අපේ සාකච්ඡාව රටට හොඳ සාකච්ඡාවක් මිසක අර විපක්ෂේ වගේ නිකන් මේ ගජ මිතුරන්ගේ දේශපාලන කල්ලිවාදයක් ගේන එකක් නෙමෙයි. ඒ නිසා තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ නිසා මම කියන්නේ අපි හදපු ආණ්ඩුව ඇතුලේ මේක අර විවිධත්වය ඒකත්වයත් එක්ක එකට යන එකක්. ඒ කියන්නේ විවිධත්වය ආරක්ෂා කරගන්න ගමන් එක ආණ්ඩුවක් විදිහට අපි වැඩ කරනවා. ඒ කියන්නේ මත රාශියක් එකට දාලා හොඳම මතය එකෙන් ගන්න අපි බලනවා. මේ ඊයේ අපි ඉදිරිපත් කරපු අයවැය යෝජනාව ඇතුලේ තියෙනවා. මේ රටේ විශේෂඥයෝ කරපු සාකච්ඡාව ඉඳලා අර ඈත ගම්මානවල ගම සමග පිළිසඳරක් එක්ක අහිංසක ගැමියෝ ගෙන ආපු යෝජනාවටත් කන්සිඩරේෂන් එකක් සලකා බැලීමක් තියෙන තැනකට අපි ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුකරණය කියලා කියන්නේ නායකයෝ ඔය පරණ ආණ්ඩුවල හිටියා වගේ තමන්ගේ මිතුරොත් එක්ක
රාත්‍රියේ සමාජ ශාලාවල ගන්න තීරණ පහුවදාට ආණ්ඩුවේ පනත් විදිහට ගේන දේශපාලනයක් නෙමෙයි අපේ තියෙන්නේ. අපේ දේශපාලනය ඇතුලේ එළිය අපි සාකච්ඡා කරනවා. හැබැයි අපි එකඟ වුණාම ඒ ක්‍රියාමාර්ගයේ ශක්තිමත්ව ආරක්ෂා කරනවා. ඒ නිසා මේ රටේ ජනතාවට මම ඉතාම ආදරෙන් ඉල්ලා හිටින්නේ මේක එතුමාලාටත් ඒක සමහර අයට මේක නොතේරෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ සාකච්ඡා කරනවා කියන එක දැන් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය විශාල බලපෑමක් කරන නිසා සාකච්ඡාව කෙලින්ම සමාජ මාධ්‍යට යනවා. එතකොට ඒක පේන්නේ ආණ්ඩුවක් ඇතුලේ නැත්නම් පක්ෂයක් ඇතුලේ ගැටුම් තියනවා කියලා. එහෙම නෙමෙයි. හැබැයි ඒක වෙලා තියෙන්නේ අර ප්ලැට්ෆෝම් එක වෙනස් වෙලා තියෙනවා. අපි සාකච්ඡා කරන වට ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවා. සමහර වෙලාවට අර එක්ව සාකච්ඡා කරලා වෙන්ව සටන් කරනවද නැත්නම් වෙන්ව සාකච්ඡා කරලා එක්ව සටන් කරනවද කියන සංකල්පය තුළ සමහර වෙලාවට නොසන්සුන්තාවයක් තියෙනවා. නෑ අපි ඇත්තටම සාකච්ඡා කරන්නේ අපේ එක එක්කෙනා පිළිගන්න මතවාද ඇතුළේ ඉඳලා. හැබැයි අපි ඒකට ඒකේ ලොකු කුඩාකම් දැන් නෙගෝෂියේෂන්ස් කියන්නේ ඒකනේ අපි දෙන්නටම එකඟ වෙන්න ඕන නම් වැඩකට ඔබේ අදහසත් මේසෙට දාලා මගේ අදහසත් මේසෙට දාලා අපි දෙන්නටම සිද්ධ වෙනවා ගිවිංස් කරන්න දෙන්නටම සමහර වෙලාවට අත්තරින්න වෙන කෑලි තියෙනවා. එකඟ වෙන්න තියෙන කෑලි තියෙනවා. මේක තමයි දේශපාලන සාකච්ඡාවේ තියෙන බියුටි එක ලස්සන. ඉතින් අපේ දේශපාලන ව්‍යාපාරය ඇතුලේ මේ රටේ විවිධ ජනවර්ග විවිධ කණ්ඩායම් විවිධ පක්ෂ එකට වැඩ කරනවා. හැබැයි අපි හැම ප්‍රශ්නයක්ම ආපුහම මේ ප්‍රශ්න ගැන පළල් සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාවේ ප්ලැට්ෆෝම් එක නැත්තම් වපසරිය වෙනස් වෙලා තියෙනවා සමාජ මාධ්‍ය නිසා. ඒක මම පිළිගන්නවා. ඒ නිසා ඉස්සර කාමරයක් ඇතුලේ කමිටුවා කාමරයක කරන සාකච්ඡාව අද වහාම එළියට යනවා. එතකොට එළිය ඈත් මේකට සම්බන්ධ වෙන එකේ වැරද්දක් නෑ. මම ජනමාධ්‍ය සම්බන්ධව ටිකක් වෙනස් විදියට කල්පනා කරන කෙනෙක් විදියට ඒකේ වැරද්දක් මම දකින්නේ නෑ. හැබැයි එකම දේ තමයි අපි තුල පොඩි විනයක් අවශ්‍යයි. කඩා වැටෙන්න එපා. මේ අරක නැති වුණා මේක නැති වුණා අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා ඒ නිසා මෙහෙම වුණායි කියලා. එහෙම එකක් නැහැ. අපි සාකච්ඡාව කියන එක අවකාශය වෙනස් වෙලා ප්ලැට්ෆෝම් එක වෙනස් වෙලා සමාජගත වෙලා තියෙන නිසා එහෙම පෙනුනට අපි විවිධ මතදරන එක්ව සටන් කරන එක අදහසකට රට ගෙනියන එක නායකත්වයක් පිළිගන්න ශක්තිමත් වෙනසක් කරන ආණ්ඩුවක්. වෙනම සාකච්ඡා කරාට යම් තැන්වල වෙන වෙන මතමතාන්තර ඒකරාශී වුණාට අවසාන ඉලක්කය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාවත් කිරීම කියලායි චරිත රත්නතුමා සඳහන් කරන. අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමෙන් පස්සේ මෙවර 2021 අයවැය පිළිබඳව සාර්වාර්ථක ඉලක්ක සම්පූර්ණ කරගන්න සමත්කමක් සහිතවද අයවැය ඉදිරිපත් වෙලා තියෙන්නේ. සැබවින්ම ඡන්දය දුන් හෝ නොදුන් ඔබ පුරවැසියෙක් විදිහට අපේක්ෂා කරන අපේක්ෂාවත් අයවැය තුල තියෙනවද? අපි ටිකක් ගැඹුරින් කතා කරමු. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්නතුමන් එක්ක අපි 7 වෙනි පැයේ ඉන්නේ ගැඹුරින් සාකච්ඡාවක ඉන්නේ ආණ්ඩුවේ ගෙවුණු වසර පිළිබඳව. එතනින් මෙපිටට ඇවිල්ලා අපි ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු 2021 අයවැය පිළිබඳව කතා කරමු. චරිත හේරත්නතුමනි ඔබතුමාලා ආණ්ඩුව ගන්න කලින් සඳහන් කරපු කාරණයක් තමයි 3D concept එක යටතේ development democracy discipline. මෙන්න මේ මත පදනම් වෙලා තමයි ඔබතුමාලා මේ රට හදනවා කියන කාරණේ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කළේ. එතනින් ගියපුවාම අපි අර යහපාලන ආණ්ඩුකාරය තුල සමහර වෙලාවට ජනතාව තුළ තිබුණු විවේචන බොහෝමයක් ඔබතුමාලා ඛණ්ඩනය කරන්න සමත් වුණා ඒ මතු කරපු සාකච්ඡාවත් එක්ක. අයවැය ඉදිරිපත් කරාට පස්සේ ඔය කියන සාර්වාර්ථක ඉලක්ක සම්පූර්ණ කරගන්න ඔබතුමාලා එදා කියපු දේවල් මේකෙ තියෙනවද? ඇත්තටම දසුන් අපි ඔබ කිව්ව ඉතාම නිවැරදි. අපි මෙතනදී මූලික වශයෙන්ම සංවර්ධනයයි ප්‍රතිසංස්කරණයි කියන ඒ කියන්නේ ඩෙවලොප්මන්ට් ඇන්ඩ් රිෆෝම් කියන පැති දෙකක් එක්ක තමයි මේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන මූලික වශයෙන් ගොඩ නැගුවේ. ඒක ඇතුලේ එක පැත්තකින් අපිට ආර්ථිකමය වශයෙන් අපේ ශරීරය අපි ජීවත් වෙන ලෝකේ ආර්ථිකමය කාරණා එක්ක අපි ගැට ගැහිලා ඉන්නවා. දේශපාලනය කියන්නේ ඒක. අපේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා ගැනීම කියන එක දේශපාලනයේ අංක 1 මේ අවශ්‍යතාවයක්. ඒ නිසා අපි ආර්ථික සංවර්ධනය කියන එකක් විදියට තේරුම් ගන්නවා. ඒ වගේම රටක් ඒකෙන් විතරක් යන්නේ නැහැ. රටක් ඊළඟට ඉතා වැදගත් මේ මිනිසුන් හිතන මතන ආකෘතීන් ආගම දහම ආදී ඔක්කොම එකතු කරගත්ත මේ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ. රටක් අලුත් වෙන්න ඕන. එහෙම නැත්නම් අර පරණ විදිහට කල්පනා කරලා අලුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ. අපිට අලුත් වෙන්න වෙනවා. දැන් පහුගිය 2019 අලුත් අවුරුද්ද අපි සැමරුවේ නෑ. ඒ මොකද අපිට විශාල වසංගතයක් ඇවිල්ලා අපේ මුළු ජීවිතම වෙනස් කරලා දැම්මා. අපි අලුත් අවුරුද්ද නොසලකා හැරලා ඒකට ගියා. අපිට අලුත් වෙන්න වෙනවා එතනදී. ඒ කියන්නේ අපිට ඒ අභියෝගෙත් එක්ක වෙනස් වෙන්න වෙනවා. ඒ වගේ දේශපාලන ප්‍රතිසංස්කරණ කියන එක අපේ තව කලාපයක්. ඒ නිසා
සංවර්ධනයයි ප්‍රතිසංස්කරණයි ගොඩනගන්නයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව මූලික වශයෙන් වැඩ කරන්නේ. ඒකේ ඊයේ ඉදිරිපත් කරපු මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ සංවර්ධනයේ පැත්තේ තීන්දුව తీරන ගණනාවක් ගන්න. මම ඊටාම පැහැදිලිව ඉල්ලා හිටිනවා මේ රටේ විශේෂයෙන්ම මැද පන්තියේ බුද්ධිමතුන්ට ඔය පාසල්වල ආචාර්යතුමන්ලා ඒ වගේම විදුහල්පතිතුමන්ලා එක එක රජයේ නිලධාරීන් ගම්පහ කුරුණෑගල මේ හැම ප්‍රදේශෙම ඉන්න මැද පන්ති අපේ ඇත්තටම මේ රටට වැදගත් එකතු කිරීමක් කරන ඒ බුද්ධිමතුන්ට බොහොම නිවහල්ව මේ අයවැය කතාව කියවන්න කියලා. එක එක්කෙනා කියන එකක් නෙමෙයි මේක අද පුවත්පත්වල ඇති වෙනමත් හැමතැනම තියෙයි ඉන්ටර්නෙට් එකේ තියෙනවා කරුණා කරලා විනාඩි 15ක 20ක වෙලාවක් කරන් මේක කියවන්න කියලා. මොකද මේ අයවැය කියලා කියන්නේ නිකන් ඉලක්කම් විද්‍යාවක් තමයි සමහර කාලවල. කිසි කෙනෙකුට තේරෙන්නේ නැති ලෝක දේශපාලනයේ අපේ ධාරිතාව ගැන හිතන්නේ නැතුව කඩදාසිමය මාලිගා හදපු ඉලක්කම් විද්‍යාවන් තමයි බොහෝ අවස්ථාවල අයවැය කියලා ආවේ. මේ මම ඊටාම පැහැදිලිව කියනවා මේ ඉදිරිපත් කරපු අයවැය බිම තියෙන දේශපාලනය ආර්ථික පැත්තෙන් ඉදිරියට ගෙනියන ආකාරය ගැන කරපු වැදගත් නිරීක්ෂණයක් කියලා. ඉලක්කම් විද්‍යාවකුයි ඔබතුමා කියන යථාවත් කරන අයවැයකුයි කියන එකට ඔබතුමාට තියෙන සාධක මොනවද? මෙන්න මේ කාරණාත් එක්ක බලපුවාම දසුන් එක වෙනස් කියලා කියන්නේ මොනවද? චරිතයක් පැතුමට එක තමයි මේක පද්ධතියක් විදිහට අපි තීරණය කරන්න ඕන. ඒ කියන්නේ අර කවුරු හරි IMF එකෙන් හරි World Bank එකෙන් හරි JICA එකෙන් හරි දෙන යෝජනා ටික අරගෙන ඒ යෝජනා ටික එකතු කරලා ඒ ඉලක්කම් ටික මේකට දාලා අයවැයෙන් 60ක් විතර හදපු අයවැයවල් එක්ක තමයි අපි වැඩ කරුවේ. හැබැයි මේ අයවැය එක මාතෘකාවෙන් මාතෘකාවට ගත්තාම අපි සර්වා ආර්ථිකයේ නැත්තම් අපි අර කියන මැක්‍රෝ පික්චර් එක පළල් චිත්‍රය ලංකාවේ ආර්ථිකය අපි තියන්නේ කොතනද කියන පළල් චිත්‍රයෙන් ආරම්භ කරලා අර ඈත ගම්මානේ කිරි ගොවියාගේ එහෙම නැත්තම් බුලත් ගොවියාගේ අන්නාසි ගොවියාගේ එහෙම නැත්තම් ඈත ගම්මානේ තමන් තනියෙන් වැඩ කරන මේ පුංචි ස්වයං රැකියා කරන අයගේ ඒ හැම එක්කෙනාගේම ආර්ථික කළමනාකරණයට මේකේ සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මම මේකට කියන්නේ අර මේ පද්ධතිගත එළඹුමක් සිස්ටමික් ඇප්‍රෝච් එකක් අපේ ආර්ථිකයට මේ අයවැය ප්‍රකාශය ඇතුලේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ අපි දැන් අතරම අපි දන්නවා 1948 ඉඳලා මේ දක්වාම අපේ රටේ විදේශ ණය තත්ත්වය ඉතාමත්ම බරපතල විදිහට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධව අපි දන්නේ නැතුව දේශපාලනය කරනවා නෙමෙයි. ඒ වගේම අපේ රටේ මේ විශේෂයෙන්ම අපේ තියෙන විදේශ මුදල් ලබා ගැනීමේ ක්‍රමෝපායන් විශාල වශයෙන් අර්බුදයට ගිහිල්ලා තියෙනවා. ඒවා මේක ඇතුලේ අපි පැහැදිලිව කතා කරලා තියෙනවා. ඇත්තටම අපේ රටේ විදේශ මූල්‍යයන් අපිට ලැබුණේ එක පැත්තකින් අපනයනයෙන් තව පැත්තකින් විදේශ රැකියාවලින් තව පැත්තකින් සංචාරක ව්‍යාපාරයෙන් මේ වසංගතය විසින් මේ තුනම අවුල් කරලා තියෙනවා. ඇත්තටම අපේ රටේ අපනයන ආදායම වැඩි කරන්න අපි රජයක් විදියට විශාල වශයෙන් මහන්සි වෙනවා. මේ දවස්වල කොහොමත් ගිය අවුරුද්දට සාපේක්ෂව අපනයනේ වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒ වුණාට අපි බලාපොරොත්තු වෙන ඉලක්කය සඳහා යන්න නම් අපනයන ආර්ථිකයක් ගැන අපි විශ්වාස කරන්න ඕන. නැත්තම් ණය ගන්න ආර්ථිකයක් ගැන එහෙම නැත්තම් අර මේ කාර්තුව ඇතුලේ කරන්න බැරි සමහර වැඩ ගැන කල්පනා කරනවට වඩා කරන්න පුළුවන් වැඩ ගැන මේක ඇතුලේ බොහොම පැහැදිලිව කතා කරලා තියෙනවා. ඇත්තටම අපනයනය කියන එක අපි ශක්තිමත්ව වර්ධනය කිරීම ඇතුලේ අපිට විශාල වෙනසක් ඉදිරියක් තියෙනවා. මේ සේවා ආර්ථිකයයි අපනයන ආර්ථිකයයි දෙකම එක විදිහට කල්පනා කරන්න අවශ්‍යයි. සේවා ආර්ථිකයේ ඔබ දන්නවා දැන් අපි රටක් විදිහට අපේ රට පිහිටලා තියෙන මේ ස්ථානය පිහිටීමේ වාසියක් අපිට තියෙනවා. හැබැයි මේ පිහිටීමේ වාසිය තියෙන උපක්‍රමිකව අපේ රටේ පිහිටීම පාවිච්චි කරොත් විතරයි. හදපු වරාය ලෝකේ හොඳ රටකට විකුණලා ඩොලර් මිලියන 500ක් අරගෙන චෙක් එක පෙන්නන එක නෙමෙයි පිහිටීමේ වාසිය පාවිච්චි කරනවායි කියලා කියන්නේ. පිහිටීමේ වාසිය පාවිච්චි කරනවායි කියලා කියන්නේ මේ පිහිටීමේ වාසිය ඇතුලේ අපිට තියෙන අලුත් අවස්ථාන් අපි හොයාගන්න එක. නිසා මේ අයවැය ඇතුලේ අපි
අපේ ආර්ථික තත්ත්වය පැහැදිලි කරලා තියෙනවා. ලෝක දේශපාලනය ඇතුලේ අද වෙනකොට අපි ආර්ථික මේ වශයෙන් තියෙන තත්ත්වය. ඒ වගේම අපි ජාත්‍යන්තර මුදල් නැත්තම් විදේශීය මුදල් ලබා ගැනීමේ මේක growth එකේ ඒක වැදගත් කොටසක් වර්ධනය. ඒක සඳහා වූ අලුත් මාන ගණනාවක් තේරුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොරෝනා උවදුරට සාපේක්ෂව ගත්තහම අපේ අපනයන ශේෂ්ත්‍ර හුඟක් දුරට කඩා වැටලා තියෙනවා. අපේ ඇපරල් අපේ අපනයනෙන් 46.5ක් තිබුණේ. ඒක දැන් ඒ ආකාරයෙන්ම නැහැ. ඒ වගේම අපි අපනයනය කරද්දී ඇමරිකාවට 26.6ක අපනයන කලාපයක් තිබුණා. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. එංගලන්තයට 8.4ක් තිබුණා. ඒකත් දැන් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තව ජර්මනිය ඉතාලිය වගේ රටවල් වල ඉතාලියට 5.4ක අපනයනයක් අපි කරා. නමුත් ඒකත් වෙනස් වෙලා තියෙනවා. මේ වාගේ අභියෝග ගණනාවක් හමුවේ අපි අලුත් අපනයන මාර්ග කොහොමද අපි ගොඩනගන්නේ කියන එක මේක ඇතුලේ සාකච්ඡා කරලා තියෙනවා. චරිතයත් පැතුම දැන් කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ සේවාර්ථිකයක් මත පදනම් වෙලා ආර්ථිකය ගොඩනගනකොට තිබුණු බොහෝ දේවල් අහිමි වෙලා තියෙනවා. ඔබතුමාලා පැහැදිලි කිරීම තුළම. එතකොට කොවිඩ් වසංගතයත් එක්ක අපනයන ආර්ථිකය තුළ අලුත් අවස්ථාවන් නිවැරදිව කියවගෙන තියෙනවද මේ ආණ්ඩුව? ඒ ආණ්ඩුව නිවැරදිව කියවගෙන අයවැයට ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන එකතු කරලා තියෙනවා. නෑ ඇත්තටම ඒක තමයි අපි විශේෂයෙන්ම කෘෂි ශේෂ්ත්‍රය අපනයනයේ සඳහා ඊටාම සුදුසු ශේෂ්ත්‍රයක් විදිහට අපි තේරුම් ගන්න තියෙනවා. මොකද මේ රට ඇත්තටම මේ රටේ කෘෂි ශේෂ්ත්‍රය හරහා තමයි මේ රටට විදේශිකයෝ පවා ආවේ. අපේ කුරුඳු ටික, අපේ ගම්බරෙස් ටික, රසකාරක ටිකට ලෝකයේ තිබිච්ච ඉල්ලුමක් තිබුණා. එතනින් පටන් ගත්තාම ඊට පස්සේ තේ රබර් වගේ අපනයන නිෂ්පාදන කෘෂි පැත්තෙන් ආවා. ඊළඟට සුළු අපනයන භෝග විශේෂ වශයෙන් තිබුණා. අපනයනය ඇත්තටම අපනයනයේ කෘෂි යාන්ත්‍රණය ගැන අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. කෘෂි පැත්තෙන් මේක ඉස්සරහට ගන්නේ කොහොමද කියලා. ඒ වගේම අර ආනයන ආදේශනයන් රට ඇතුලේ හදන එක. මේ අපනයනයේ වගේම වැදගත්. ඔබ දන්නවාද අද තෙල් අපි මේ ඉන්ධන ලබා ගන්න දෙන විදේශ මුදල් වල ගාවට ඊළඟට වැඩියෙන් අපි වියදම් කරන්නේ සීනි වලට. සීනි වලට. ඒ කියන්නේ අපේ සීනි අවශ්‍යතාවයේ සීනි අපි තේ බොන්න විතරක් නෙමෙයි විවිධ දේවල් වලට ගන්නවා. ඔය විවිධ දේවල් වලට. ඒ නිසා මේ අපේ ආනයනය කළමනාකරණය කරන්න අපිට නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා. මේකට විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් තියෙන අර ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය ඉතාම මහන්සියෙන් වැඩ කරනවා. එතුමන්ලා ඒකට පැහැදිලි කරන්නේ තර ආනයනික ආදේශන නිර්මාණය කරන්න ඕන රට ඇතුලේ කියලා. ඒ කියන්නේ අපිට ආනයනය කරන එක අඩු කරනවා කියන්නේ නීති දාලා කස්ටම් එක වහලා නෙමෙයි. හැබැයි ඒක රට ඇතුලේ හදලා ඒක ආනයනික ආදේශන වර්ධනය කිරීම කියන එකට මේ ව්‍යාපෘතිය තුළ නැත්තම් මේ අයවැය ප්‍රකාශය තුළ විශාල උත්සාහයක් අපි යෝජනාවක් ඉදිරිපත් කළා. චරිතයත් පැතුම දැන් අර සාකච්ඡාව ආරම්භ වෙනකොටම ඔබතුමාලා ආණ්ඩුව ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡාව ආරම්භ වෙනකොටම අපි කියපු කාරණාවක් තමයි ගැඹුරින් සාකච්ඡා කරපු කාරණාවක් තමයි රටට අවශ්‍ය කරන මිරිස් ටිකෙන් 98%ක් අපි ගෙන්නනවා. අපි 102යි ලංකාවක් විදියට අවශ්‍ය කරන මිරිස් ටික හදාගන්නේ. හැබැයි එහෙම සාකච්ඡා කරපු අපි අවුරුද්දක් ගෙවුණු තැන ඒක වර්ධනය කරගන්න කොතනද ක්‍රියාත්මක වෙලා ඒක තමයි යන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි අවුරුද්දක් ගෙවුණු තැන ඒක නවත්තලා තියෙනවා. දැන් ඔබ ඔය කියන එක අපි ඔබ දන්නේ පිටකොටුවේ මේ වෙනද සහෝදරවරුමායි කමනා වෙන්න එපා. පිටකොටුවේ සමහර ශේෂ්ඨවල මේ කීප දෙනෙක්ගේ අතේ මුළු ලංකාවටම ඕන කරන සීනි ටික ලංකාවටම ඕන කරන මේ මිරිස් ටික ගේන තත්යකට ඇවිල්ලා තිබුණා. ඒ වගේම මේක කළමනාකරණය වෙලා නැති නිසා අපේ අර සිල්ලර් වෙළඳාම රිටේල් බිස්නස් එක ඇත්තටම විශේෂයෙන්ම මේ පිටින් ගේන ඕන දෙයක් තමන්ගේ shopping mall එක ඇතුළට දාලා විකුණන තැනට ඇවිල්ලා තිබුණේ. ඒ නිසා අර ගල් නෑව බුල් නෑව දිහා වියලි මිරිස් ටික හරියට විකුණ ගන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඒ නිසා මේක සම්බන්ධව අර සාර්වාර්ථික බැලීමක් අපි ගොඩනගලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අනිත් එක තමයි දැන් රට ඇතුලේ කෘෂි නිෂ්පාදනය යම්කිසි වෙළඳ ආකෘතියක් ඇතුළට ගේන්න ඕන. අපි දන්නවා ඈත ගම්වල නිවිති මිටිය එහෙම නැත්නම් කොහිල දළු මිටිය පාරයිනේ තියාගෙන විකුණන පුංචි දූ දරුවෝ නැත්නම් සමහර සමාජ කොටස් ඉන්නවා. අපි සතුව යම්කිසි දුරකට තියෙන නිෂ්පාදනය අපිට නියමාකාරයෙන් අපේ අවශ්‍යතාවයට විකුණ ගන්න බෑ.
ඈත වී ටික මැදදී පැනලා යම්කිසි කළු කඩ ව්‍යාපාරයක් විසින් අරගෙන ඒ වී ගොවියත් අසරණ වෙලා පස්සේ හාල් ගන්න මිනිස්සයාටත් විශාල මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා මේක ගැන මේ පද්ධතියක් විදිහට පළල් විදිහට නොසිතීමේ අර්බුදයත් ඒ වගේම කෘෂි යාන්ත්‍රණය අර කමර්ෂලයිස් ඒ කියන්නේ යම්කිසි වෙළඳ පොළමය ආකෘතියක් ඇතුළත නිසියාකාරයෙන් තල්ලු කිරීමේ ප්‍රශ්නෙත් අපේ රටට තිබුණා. ඈත බුලත් ගොවිය, අන්නාස ගොවිය, පැෂන් වගාව ගොවිය මොනවා හෝ විවිධ වර්ග වලින් අන්න තමන් හදන ටික එළවලු ටික ඒ පොඩි පොඩි වෙළඳ පොළවල් වලට අරන් ගිහිල්ලා අපහසුතාවටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි බලන්නේ ඒ නිසා මේ රටේ මේ කෘෂිකර්මය කියන එක මේකට ඉතා වැදගත් වචනයකුත් ඇත්තටම මේ අයවැය ඉදිරිපත් කරලා තිබුණා මේ ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රියලයිසේෂන්. ඒ කියන්නේ කෘෂි කාර්මිකරණය කාර්මීකරණයත් එක්ක කෘෂිකර්මයේ කාර්මීකරණයත් එක්ක එකතු වෙච්ච වෙළඳපොළත් එක්ක ගැට ගැහිච්ච තැනකට ගෙනාපුවාම අර හුදකලා වෙන මේ සමාජ කොටස් බල සම්පන්න කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි බලන්නේ ඒ නිසා මේ රට එක පැත්තකින් අපි අර ඒකයි මම කියන්නේ මේක ඉලක්කම් විද්‍යාවක් විදිහට වෙන මේ IMF එකෙන් World Bank එකෙන් දෙන දත්ත ටික විතරක් පුරවලා අයවැය ප්‍රකාශ කරනවට වඩා රට ඇතුලේ ප්‍රශ්න ටික හරියට හඳුනගෙන ඒ ප්‍රශ්න ටික එක පද්ධතියක් ඇතුලේ සාකච්ඡා කරලා ආර්ථිකය කියන පළල් අර ඡත්‍රපදය කුඩේට කියන්නේ අපි ඡත්‍රය කියලා ඒ පළල් ඡත්‍රපදය ඇතුලේ මේක ඉස්සරහට ගන්න අපි බලලා තියෙනවා. ඒ නිසා මට ඔබ ඉඩ දෙන්න ඇත්තටම විශේෂයෙන්ම අපේ දේශපාලන ව්‍යාපාරය මේකට සම්බන්ධයි කියලා කියන්නේ ගම සමග පිළිසඳරක් කියලා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අපි පක්ෂය ඇතුලේ අත්හදා බැලුවා. ඒක ඊටාම දීර්ඝව අපි ඈත ගම්මානවල තියෙන ඇත්තටම ගමේ තියෙන ප්‍රශ්න මේ කොළඹ අපේ කාමර ඇතුළේ ඉඳලා අපිට ගැළපෙන පරිදි කපපුවාම ප්‍රශ්නේ නෙමෙයි කැපෙන්නේ අපේ ඔළුවේ තියෙන අදහස්. ඒ නිසා මේක බිමට ගැළපෙන විදිහට කොහොමද කළමනාකරණය කරන්න කියන එක තමයි අපි බැලුවේ. ඒ අනුව එක පැත්තකින් ලංකාවේ පානීය ජලය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ පානීය ජල ප්‍රශ්නය කාටවත් පේන්නේ නැහැ. ඒක දේශපාලන වශයෙන් විකුණන්නත් බෑ එච්චර. ඒ නිසා පානීය ජල ප්‍රශ්නය අපි මේකෙදි පැහැදිලිව ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාමීය වශයෙන් තියෙන කුඩා පාරවල්. ওই ප්‍රධාන පාරවල් ඔක්කොම හැදුනට කුඩා පාරවල් වල විශාල වෙනස් වීමක් නැත්නම් අලුත් වීමක් දුෂ්කර ගම්මානවල තියෙනවා. ඒක චරිත හිරත් මැතිතුමනි මට මොහොතකට අවසර දෙන්න අපි ඉක්මනට වෙලා බලමු. හදිසි බැංකු කටයුතු වලට හොඳම BOC ස්මාර්ට් ඔන්ලයින් බැංකින් තමයි. ඒක හරිම ආරක්ෂිතයි. ඔබතුමා පැහැදිලි කරේ. ඔව් ඒ නිසා මම ඇත්තටම කියමින් හිටියේ මේක මට කියන්න අවශ්‍යම කාරණයක්. මොකද අර අපි ප්‍රතිපත්ති කරණය බොටම් අප් විදිහට බිම ඉඳලා උඩට පිළිගන්න දේශපාලන ව්‍යාපාරයක් විදිහට තමයි මේ ගම සමග පිළිසඳර වැඩසටහනේ අපි සාකච්ඡා කරේ. නිසා මේ කරුණු කීපේ ඉතා වැදගත් අය වේ ඇතුළේ තියෙන එකක් තමයි අපි ජලය සම්බන්ධ ප්‍රශ්නය. ජලය සඳහා රුපියල් මිලියන 5000ක මුදලක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. විසිරිච්ච ප්‍රදේශවල ජල පානීය ජල ප්‍රශ්න විසඳන්න. මේ කෘෂි ජලය නෙමෙයි. කෘෂි ජලයට වෙනම සාකච්ඡාවක් වෙන මම කියන්නේ පානීය ජලය ගැන. ඒ වගේම මාර්ග ලක්ෂ්‍ය වැඩසටහනට මිලියන 20000ක රුපියල් මිලියන 20000ක අලුත් එකතු කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම දුෂ්කර ගම්මානවල මේ ග්‍රාමීය පාරවල් වල තියෙන කුඩා පාලම් මේවා කවුරුත් නොසලකා හැරලා තියෙන ප්‍රාදේශ සභාවට අපි බයිනවා. එහෙම නැත්නම් තව කාට හරි දොස් කියනවා. දොස් කී ඉන්නවා. නමුත් මේ කුඩා පාලම් 10000ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ජාතික පාසල් 1000කට අලුතෙන් ශක්තිමත් ඒ පාසල් ඉදිරියට ගෙනියන්නත් ඒ වගේම ග්‍රාමීය පාසල් පද්ධතිය ඉස්සරහට ගෙනියන්නත් විශාල වශයෙන් මේ අයවැය ඇතුලේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාමීය රෝහල් ඩිස්පෙන්සරි මාතෘසායනය වගේ අර සමහරු නොසලකා හරින නමුත් ජන ජීවිතයට එදිනෙදා සම්බන්ධ වෙන විශේෂයෙන් මේ අපේ කොරෝනා වසංගතය හැම අපි දන්නවා ග්‍රාමීය පුංචි රෝහලේ ඉඳලා අපිට විශාල ශක්තියක් වෙන සේවට ඒ සඳහා විශාල මැදිහත් වීමක් කරලා තියෙනවා. ඒ වගේම සමෘද්ධි පවුල් වල විශේෂයෙන්ම සමෘද්ධි පවුල් ලක්ෂ 2ක් කේන්ද්‍ර කරගෙන අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් ගොඩනගන්න ඒක රටෙන් ආපු ප්‍රශ්නයක් මිලියන 10000ක ප්‍රතිපාදනයක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික කර්මාන්ත වේවැල් කර්මාන්තය මැටිබඩු කර්මාන්තය කජු කර්මාන්තය මේ සාම්ප්‍රදායික කර්මාන්ත
සඳහා මිලියන 2000ක මුදලක් වෙනමම ආයෝජනය කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මමත් නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගේ මේ අලි මිනිස් ගැටුම ඇතුලේ විශාල වශයෙන් පීඩන අර ගල්ගමුවේ නිකවැරටියේ වාරේපොළ වාගේ පැතිවල ගිරිබා වගේ ප්‍රදේශවල ඉන්න ජනතාවගේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක හැමතැනම තියෙනවා. මම දන්න ප්‍රදේශ විතරයි කිව්වේ. ඒකෙන් කියන්නේ අලි මිනිස් ගැටුම තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ විතරයි කියලා. හැබැයි ඒ සඳහා මැදිහත් වෙන්න විශාල වැඩසටහනක් එක්ක මිලියන 3000ක විතර මුදලකුත් වෙන් කරලා තියෙනවා. ඔබතුමාගේ පැහැදිලි කිරීම තුළ ඔබතුමා කියන්නේ අමාත්‍ය මණ්ඩලය වෙන් කරා වගේම අමාත්‍යවරුන්ට වැඩ කරන්න පුළුවන් ඒ ශේෂ්ත්‍රයන් සඳහාත් මෙවර අයවැයෙන් සැලකිය යුතු විදිහට ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා කියලා අපිට කෙටි විරාමයකට අවසර දෙන විරාමෙන් පස්සේ තවත් කරුණු කාරණා ගණනාවක් තියෙන අපි ගැඹුරින් සාකච්ඡා කරමු. අපි අනිත් හතර පැත් සමගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට ඒ වගේම අනෙක් පැත්තෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් විදිහට කටයුතු කරපු වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මැතිතුමන් එක්ක අපි හතර පැය ඉන්නේ. චරිත හේරත් මැතිතුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට අවුරුද්දක් සම්පූර්ණ වෙන තැන එතුමාට රට බාර දෙනකොට බොහෝ දෙනෙක් අපේක්ෂා කරපු දෙයක් තමයි අනිත් මිනිස්සුත් එක්ක දඟලවුවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක දඟලන්න බෑ. එතනින් අපේක්ෂා කළේ විනය කියන කාරණය. දැන් විනය කියන කාරණය සම්බන්ධයෙන් කතා කරනකොට එතුමාට රට බාර දෙන්නේ විනයගරුක රටක් හදායි කියලා. ඔබතුමාලගේ වැඩිපුර අවධානයකුත් තිබුණා විනයගරුක රටක් හදායි කියන කාරණය සම්බන්ධයෙන්. අවුරුද්දක් පිරුණු තැන විනයගරුක විදිහට ජනාධිපතිතුමා අපි දැක්ක අනුරාධපුරයේ ගිහිල්ලා නායක හමුදුරන්ට කුඩේ අල්ලගෙන යනවා. එතුමා තව කෙනෙක් බාරගත්තේ නැහැ. එතුමා ඒක අවංකවම සිද්ධ කරපු කාරණයක් විදිහට අපි දැක්කා. හැබැයි ඒත් එක්කම අපි දැක්කා මේ හන්දියේ වාහනයක් කඩාගෙන යනවා වාහන මේ විකුණන ස්ථානයක්. හැබැයි එතන පොලිසිය ඉන්න තරම අපි දැක්ක පුද්ගලෙක් ඇවිල්ලා නම්බර් ප්ලේට් එක ගලවගෙන යනවා. එතනදී චෝදනාව වෙල්ල වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියදී ආයෙත් වෙන්නේ අර පරණ දේවල්මයි කියලා. ඩිසිප්ලින් විනය. දැන් මෙහෙමයි දසුන්. දැන් විනය සම්බන්ධ ප්‍රශ්නේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි රට ස්වයං විනයකට යවන එක තමයි ඊටාම හොඳ එක. අපි කවුරුත් විශ්වාස කරන ඔබ මම අපි දෙන්නම විසින්ම පාලනය වෙන විනයක් ඇතුළට රටක් තල්ලු කිරීම තමයි දියුණුව කියලා කියන්නේ. එහෙම නැතුව ඔබට මට උඩින් පොලිස්කාරුවෙක් කෝටුවක් තියාගෙන බලා ඉඳලා අපි දෙන්න විනයගත කරන එක නෙමෙයි. හැබැයි අපේ රටේ අර මං කියපු මුල් තත්ත්වය නැහැ. ඒ නිසා විශාල අර ෆෝස් එකක් බලයක් දාලා විනයගත කරන්න වෙලා තියෙන කලාප තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම අපේ ඔය ඇත්තටම රැඳවියන්ගේ කලාප ඒ වගේම අපේ මේ බන්ධනාගාර පාතාලය වගේ පැතිවල මේ මතුවෙමින් තිබිච්ච අර සමාජය කළුකඩකරණයෙන් සහ පාතාලකරණයෙන් යටත් කරන එක නැති කරන්න එතුමා වැඩ කරමින් ඉන්නේ. හැබැයි මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ මේ විනය කියන එක අපි කාටවත් බාර දෙන එකක් නෙමෙයි. විනය කියලා කියන්නේ අපිට උඩින් ඉන්න බලවේගයක් ආයුධ අරගෙන අපිව යටත් කරනවා කියන එක නෙමෙයි. එහෙම විනය ගැන කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ආණ්ඩුව ගිහිල්ලා අහවලාට මෙහෙම කරන්න නැත්තේ ඇයි කියලා ඒක එහෙම ගන්න එපා. ආණ්ඩුව හදන්නේ රට තුල ආයතනික පද්ධතියක් පිහිටවන්න කාට හරි යම්කිසි තමන්ගේ අයිතිවාසිකම් කඩා වැටෙන තත්ත්වයක් වුණොත් ගිහිල්ලා ඒක වාර්තා කරලා පිහිට ලබා ගන්න. අපි ආයතනික පද්ධතියක් ගැන තමයි විශ්වාස කරන්නේ. විනය කියන්නේ ආයතනයක්. ගමේ විනය කියන්නේ ගමේ ප්‍රධානියෙකුට දේශපාලඥයෙකුට හරි IRC කාර්යයෙකුට හරි කාට හරි බලය දීලා ගම ඒකට යටත් කරන එක නෙමෙයි විනය කියන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතාම පැහැදිලිව මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ආයතනික ව්‍යුහය බල සම්පන්න කරන එක විශ්වාස කරන නායකයෙක්. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේම ජනතාවත් එක්ක ආයතනික පද්ධතියක් වර්ධනය කරන එක. ජනතාවගේ අවශ්‍යතා සඳහා පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්න පුළුවන්. ඒ ආයතනික පද්ධතිය දූෂණයෙන් අයින් කරලා ආයතනික පද්ධතිය නිර්වුල්ව ජනතාවට ඉඩ දෙන තැනකට ගේන එක තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා විනයයි ආයතනික පද්ධතිය ප්‍රතිසංස්කරණය එකට යන්නේ. ආයතනික පද්ධතිය ප්‍රතිසංස්කරණය සමගින් විනය ඔබතුමාලා නිර්මාණය කරන්න යනකොට අර ස්වන් විනයක් සමාජය තුළින් උත්පාදනය කිරීම සඳහා නව ප්‍රතිසංස්කරණ ඔය තුල තියෙනවද? තියෙනවා. දැන් එකක් තමයි ඇත්තටම හැම දෙනාටම එක නීතියක් අපි ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රටේ මේ අයවැය ප්‍රකාශය තුලක් තියෙනවා. දැන් අපි ඔක්කොගේම අර මේ වසංගතය නිසා ගමනාගමනය අඩු වෙලා වගේම අපි කවුරුත් කැමති නෑ රාජ්‍ය කාර්යාලයකට ගිහිල්ලා පොලිමේ ඉඳලා මිනිස්සුන්ගෙන් අපහාස උපහාස වෙලා තමන්ගේ කාලය නැති කරගෙන වැඩ කරන්න.
එනිසා මේක අවංකවම මේ රටේ ඩිජිටල් යටිතල පහසුකම් දැන් වර්ධනය වෙමින් තියෙනවා අපිට බොහෝ ප්‍රශ්න විසඳන්න පුළුවන් විදිහට. මේ අයවැය ලේඛනය ඇතුලේ විශේෂයෙන්ම අපි අර ඔන්ලයින් පේමන්ට්ස් ඒ කියන්නේ අතරම අපේ රටේ දැන්ට තාම හිර වෙලා තියෙන එකක් තමයි මේ ගෙවීම් කරන එක අපිට ඩිජිටල් යාන්ත්‍රණය ඇතුලේ තාම කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන එක. ඒ වගේම ජනතාවට විශ්වාස කර හැකි ආයතනික පද්ධතියක් ගොඩ නැගීම ඇතුලේ ඒ ආයතන පද්ධතියට ජනතාවගේ සම්බන්ධතාවය ඩිජිටල් කළමනාකරණය ඇතුලේ තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් තමන්ගේ ඔෆිස් එකේ ඉන්න කම්පියුටරෙන් පුංචි කරුණු කීපයක් පිරවීම ඇතුලේ තමන්ගේ කම්ප්ලේන් එක ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් තමන්ට අවශ්‍ය පහසුකම ලබා ගන්න පුළුවන් අවශ්‍ය ලියාපදිංචිය ලබා ගන්න පුළුවන් ආකෘතියකට රට ඉස්සරහට ගෙනියන්න අපි බලනවා. ඒ නිසා මම ඉතා පැහැදිලිව කියන්නේ විනය කියන එක ආයතනික ප්‍රතිසංස්කරණයත් එක්ක එකට ගැට ගහලා අපි කල්පනා කරන්නේ. ඒ නිසා කවුරුත් විශ්වාස කරන්න එපා විනය හදනවයි කියලා කියන්නේ අපිට උඩින් ඇවිල්ලා කවුරු හරි නියෝග දීලා අපිව කළමනාකරණය කරනවා කියලා. අපි තුලම තමයි විනය හැදෙන්න ඕනේ. ඒක කරන්න ඕන ආයතනික පද්ධතියක් ශක්තිමත් කිරීමෙන් මිසක පුද්ගලයෝ ගමේ ඇතුලේ හැදීමෙන් නෙමෙයි. ඒ නිසා අපි විශ්වාස කරන්නේ දේශපාලන බලයක් විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශ්වාස කරන විනය සම්බන්ධ කාරණයට ආයතනික ප්‍රතිසංස්කරණයත් ගැට ගැහිලා තියෙනවා. ඒකයි එතුමා ආයතනවලට නිරීක්ෂණ චාරිකා දාමින් ආයතන ඇතුලේ මේක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා දේශපාලන නායකයෙක් විදියට ජනාධිපතිවරයෙක් විදියට ජනතාව තුළටම ගිහිල්ලා හැම සතියන්තෙම වගේ බලමින් උත්සාහ කරන්නේ මේ ආයතනික පද්ධතියයි සමාජ විනයයි දෙක එකට ගැට ගහලා අලුතෙන් ගොඩනගන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට රට බාර දෙනකොට ජනතාව ඉස්සරහා චිත්‍රයක් යනවා. ඒ චිත්‍රය අපිත් අඳින්න සහයෝගය ලබා දුන්න මාධ්‍යයක් හැටියට. ඒ නිසා ඒ චිත්‍රය යම් තැනක බොඳ වෙනවා නම් අපි ලෑස්ති කොන්දේසි විරහිතව ප්‍රශ්න කරන්න. චරිත හේරත් මැතිතුමනි ඔබතුමාගේ ප්‍රශ්න කිරීම කළා. මම විශ්වාස කරනවා මහ ජනතාව විදිහට ඔබට ප්‍රේක්ෂක ඔබට ඒ පැහැදිලි කර ගැනීම තුළ චිත්‍රය බොඳ වෙන තැන්වල සමහර වෙලාවට ඔබ හිටපු අපැහැදිලි තැන් පැහැදිලි කරගන්න හැකියාව ලැබුණයි කියලා. මෙවර අයවැය පිළිබඳවත් කතා කළා. වසරක් සම්පූර්ණ වුණු තැන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ආපු ගමන් මඟ සහ ඉදිරි ගමන පිළිබඳවත් අපි යම් කියවීමක අද 7 වෙනි පැයේ හිටියා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. චරිත හේරත් මැතිතුමනි කාර්යබහුල වේලාවක අයවැය පිළිබඳවත් සාකච්ඡාවක් යන වෙලාවක ඔබතුමාට සහභාගීත්වය සම්බන්ධයෙන් ආයිබෝන් කියලා අපි ඔබතුමාට වැඩසටහන සම්බන්ධ වෙනවා. චරිත හේරත් මැතිතුමන් සමග අපි තව දවසක මුණ ගැහිමු ටිකක් ගැඹුරින් කතා කරන්න. එතුමා යම් විශේෂේත්‍රයන් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් දෙන ඒ ගැඹුරු අධ්‍යයනය රට හෙට දවසට සහ සෞභාග්‍ය දැක්ම යථාවත් කිරීම වෙනුවෙන් අතිශයින්ම වැදගත් වෙනවා. අපි සමුගන්නවා යලමුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැය. ඔබට සුබ දවසක්. අයිබෝන්.